බ්‍රිතාන්‍යයන් අපේ රට සම්පූර්ණයෙන් යටත් කර ගැනීමට ප්‍රථම ඉංග්‍රීසීන් හා උඩරට රාජ්‍ය අතර දූත සබඳතා පැවැත්වුණා පුතේ. දූත සබඳතා කියන්නේ රටවල් දෙකක හරි එහෙම නැත්නම් රටක් තව රටක නියෝජිතයින් සමග හරි ඒ රටේ ප්‍රධානියා වෙනුවට වෙනත් අයෙක් යවලා කිසියම් සංදේශයක් හෝ කිසියම් sannivedana කාර්යයක් කරගැනීමේ කටයුත්තක්. ඉතින් අපි බලමු ඉංග්‍රීසීන් හා උඩරට රාජ්‍ය අතර තිබුණු දූත සබඳතා මොනවද කියලා. මේ ඉංග්‍රීසීන් අපේ රට යටත් කර ගැනීමට ප්‍රථමයෙන් ඉස්සෙල්ලම ඔගොල්ලෝ දන්නවා අපේ රටේ මුහුදුබඩ ප්‍රදේශය යටත් කරගෙන හිටිය පෘතුගීසීන් ඒ වගේම ඊට පස්සේ ලන්දේසීන්. දැන් මේ කියන කාලවකවානුව කියන්නේ බ්‍රිතාන්‍යයන් අපේ රටට එන්න කලින්. ඉතින් ලන්දේසීන් මේ වෙනකොට පුතේ මුහුදුබඩ ප්‍රදේශවල සිය පාලන බලය තහවුරු කරගෙනයි තිබුණේ. ඉතින් මේ ලන්දේසීන් මුහුදුබඩ සීමාවන් වල සිටීම ඊටම හිසරදයක් වෙලා තිබුණා උඩරට රාජධානී පාලකින්ද. ඉතින් මේ උඩරට රාජධානියේ ඔගොල්ලෝ දන්නවා ලංකාවේ විශාල ප්‍රදේශයක් පුරා උඩරට රාජධානිය විසිරීලා තිබුණා. ඉතින් පෘතුගීසීන්ටත් වඩා අඩු පාලන ප්‍රදේශයක් තමයි ලන්දේසීන් විසින් මුහුදුබඩ පළාත්වල අත්කරගෙන තිබුණේ. ඒ වගේ යම් පෘතුගීසීන්ට යටත්ව තිබුණු බලකොටු පවා පසු කාලීන උඩරට රාජධානියට ඇඳා ගැනීම සිදු කළා. මේ අනුව ලන්දේසීන් ගෙන ගිය ක්‍රියාපිළිවෙත් තුළ විශේෂයෙන්ම වෙළඳ කටයුතු වලදී උඩරට රාජ්‍ය සමග යම් සහයෝගයෙන් වැඩ කටයුතු කරපු අවස්ථා තිබුණා. නමුත් උඩරට පාලකීන්ට ඉස්සරදයක් වෙලා තිබුණා මේ ලන්දේසීන්. ඉතින් පෘතුගීසීන් මෙරටින් පළවා හැරීමට ලන්දේසීන්ගේ සහාය ලබා ගත්තා වගේම උඩරට පාලකයෝ හිතුව පුතේ කිසියම් යුරෝපීය ජාතියකගෙන් මේ සඳහා ලන්දේසීන් අපේ රටෙන් නිරපා දමන්න උදව් ලබා ගත යුතුයි කියලා. ඉතින් ඒ අනුව තමයි ඉන්දියාවේ මේ වෙනකොට ඔගොල්ලෝ දන්නවා විශාල ප්‍රදේශයක් ප්‍රංශ ජාතිකයන් සහ ඉංග්‍රීසි ජාතිකයින්ට යටත් වෙලා තිබුණා. ඉතින් ඒ අනුව උඩරට රාජධානී ප්‍රභූන් වගේම රාජ්‍ය පාලකයා තීරණය කරනවා ඉංග්‍රීසීන්ට සහ ප්‍රංශ ජාතිකයින් වෙත උඩරට රජු දූතයින් යවනවා. මේක තමයි මේ දූත ගමන් වල මූලාරම්භය වුණේ. ඊට ප්‍රතිචාර වශයෙන් ඉංග්‍රීසීන් විසින් වෙරළබඩ පළාත් අයත් කර ගැනීමට වරින් වර උඩරට රාජධානියට දූතයින් එවනවා. එහෙම එවපු දූතයින් 3 දෙනෙක් තමයි මේ 1762 දී ජෝන් පයිබර්ස් එනවා. ඊට වසර 20කට පස්සේ 1782 දී හිව් බොයිඩ් උඩරටට පැමිණෙනවා. ඊටත් පස්සේ 1795 දී රොබර්ට් ඇන්ඩ්‍රූස් එනවා. අපි එහෙනම් බලමු මේගොල්ලෝ ආවේ ඇයි, මෙයාලගේ මොනවද තිබුණු අරමුණු කියලා. 1762 දී ජෝන් පයිබර්ස් උඩරට රාජධානියට එන විට කීර්තිශ්‍රී රාජසිංහ රජුරුව තමයි උඩරට පාලකයා වුණේ. මේ දූත ගමනේ ඉංග්‍රීසීන්ගේ බලාපොරොත්තු වුණේ උඩරට වැවෙන ඉතා සරුසාර වෙළඳ භෝගයන් සහ විශේෂයෙන්ම ඇද්දල මිනිමුතු වැනි වටිනා වෙළඳ භාණ්ඩ වලට ලංකාව ප්‍රසිද්ධියක් උසලවුවනේ පුතේ. ඉතින් ඒ නිසා මෙන්න මේ කියන වෙළඳ සබඳතා තර කර ගැනීම සඳහා තමයි ජෝන් පයිබර්ස් ලංකාවට එව්වේ. ඒ වගේම ඒ සම්බන්ධතා සාර්ථක වුණේ නැහැ. ඒ වගේම 1782 දී හිව් බොයිඩ් නැවතත් උඩරට රාජධානියට දූතයෙක් විදිහට එනවා. මේ වෙලාවේදී උඩරට රාජධානියේ රජ කරන්නේ රාජාධි රාජසිංහ රජතුමා. ඒ දූත ගමනේ තරමුණ වෙන්නේ වෙළඳ සබඳතා. හැබැයි මේ කියපු අපි කතා කරපු මේ දූත ගමන් දෙකම ප්‍රතිඵල සාර්ථක වෙන්නේ නැහැ. දෙපාර්ශවයේ එකඟතාවයක් ඇති වෙන්නේ නැහැ. මොකද උඩරට රජතුමාට හෝ උඩරට ප්‍රධානීන්ට අවශ්‍ය වුණේ තමන්ගේ අරමුණ ඉටු නොවන කණ්ඩායමක් සමග සම්බන්ධතා ගිවිසුම් ඇති කර ගැනීමට. ඒ නිසා 1795 දී නැවතත් රොබර්ට් ඇන්ඩ්‍රූස් එවනවා. ඒ වෙලාවේදීත් රාජාධි රාජසිංහ රජුරෝ තමයි උඩරට පාලකයා වෙන්නේ. ඉතින් ඒ වෙලාවේදී
මේ වෙලාවේ මුහුදු ආසියාතික මුහුදු සීමාව තුළ වෙළඳ කටයුතු වලදී පුතේ පෙර අපර දෙදිග වෙළඳ මාර්ගයේ මධ්‍යස්ථානයක පිහිටි ශ්‍රී ලංකාව කෙරෙහි විශාල අවධානයක් ඉංග්‍රීසීන්ගේ යොමු වෙලා තිබුණා. ඒ වගේම මේ අතරතුර ලන්දේසීන්ගේ මව් රටවන ඕලන්දයේ ප්‍රංශය විසින් ආක්‍රමණය කරනවා. ඒ අනුව එහි සිටපු ඕලන්ද නායකයා ඉංග්‍රීසීන් වෙත පලා යනවා. මේ අවසරයෙන් ඉංග්‍රීසීන් බලාපොරොත්තු වෙනවා මේ වෙලාව තමයි හොඳම වෙලාව ලංකාවේ ලන්දේසීන් සතුව තිබෙන ප්‍රදේශ තමන් යටතට පත් කරගන්න කියලා. ඒ නිසා මේ රොබර්ට් ඇන්ඩ්‍රූස් අතේ උඩරට රේවන දූත කණ්ඩායම රජුත් එක්ක සාකච්ඡා කරනවා ලන්දේසි බලකොටු වල්ලා ගැනීමට උඩරට රජුගේ සහාය ලබා ගැනීම තමයි අරමුණ. දැන් පුතේ අපි කලිනුත් කතා කරානේ උඩරට රජුරවන්ට අවශ්‍ය වුණේ ලන්දේසීන් සතුව තිබෙන බල සීමාවන් තමන්ගේ රාජධානියට එහෙම නැත්නම් තමන්ට පක්ෂපාත රාජධානියක්ව තබා ගැනීම. ඒ නිසා තමයි රජතුමා කැමැත්ත පළ කරනවා හරි අපි එකඟයි කියලා. අපි බලමු මේ සිද්ධියේ පුතේ ඔයාලට වැදගත් දෙයක් තමයි කීර්තිසිරි රාජසිංහ රජු සමයේ තමයි ජෝන් ෆයිබර්ස් මෙරටට පැමිණෙන්නේ. ඒ වගේම හියු බොයිඩ් සහ රොබර්ට් ඇන්ඩ්‍රූස් කියන දෙන්නම පැමිණෙන්නේ රාජාධි රාජසිංහ රජුරුවන්ගේ කාලෙදී. නමුත් මේ ජෝන් ෆයිබර්ස් සහ හියු බොයිඩ් කියන දූතයින්ගේ සාකච්ඡා සාර්ථක වෙන්නේ නැහැ. ඒ අනුව රොබර්ට් ඇන්ඩ්‍රූස්ගේ පැමිණීම උඩරට රජුරුවත් කැමති වෙනවා ඒ සඳහා උදව් කරන්න. අපි බලමු ඉංග්‍රීසීන් කොහොමද මෙයාලගෙන් උදව් ගත්තද කියලා. මේ අතරින් ජෝන් ෆයිබර්ස් සහ හියු බොයිඩ්ගේ දූත ගමන් වලින් ඉංග්‍රීසීන් බලාපොරොත්තු වූයේ උඩරට රාජ්‍ය සමග වෙළඳ සම්බන්ධතා පවත්වා ගැනීමනේ. එහෙත් උඩරට රාජධානියේ පාලකයන්ට අවශ්‍ය වුණේ ඒක නොවේ. ඒ නිසා ඔවුන්ට අවශ්‍ය වුණේ ලන්දේසීන් මෙරටින් පළවා හැරීමට. ඒ නිසා මේ දූත ගමන් දෙකම අසාර්ථක වුණා. අපි ඒක කලිනුත් කතා කරා. මෙම දූත ගමන් සිදුවන කාලේ ලන්දේසීන් හා ඉංග්‍රීසීන් අතර වෙළඳ කටයුතු වලදී යම්කිසි සහයෝගයකුත් තිබුණා. විශේෂයෙන්ම ඉන්දියාව වගේම අග්නිදිගාසියාතික රටවලුත් මේගොල්ලෝ යටත් විජිත බවට පත් කරගෙන තිබුණා. ඒ නිසා එම රාජ්‍යයන් වල මේ වෙළඳ කටයුතු වලදී ලන්දේසීන් හා යම් මිත්‍රශීලී ප්‍රතිපත්තියක් මේ ඉංග්‍රීසීන් අනුගමනය කළා. ඒ නිසා එකපාරටම උඩරට රජුගේ අවශ්‍යතාවයට හෝ තමන්ගේ අවශ්‍යතාවයට එකපාරටම ලන්දේසීන් තරහ කරගෙන එයාලට හිමිව තිබුණු ප්‍රදේශ අත්පත් කරගන්නත් ඉංග්‍රීසීන් හදිස්සි වුණේ නැහැ. මේ අතර 1795 අගෝස්තු මාසයේදී ත්‍රිකුණාමල වරාය අත්පත් කරගන්නවා ඉංග්‍රීසීන්. හැබැයි ඒකෙදි අපි ඔය කලින් කතා කරපු දූත ගමන් වලදී රොබර්ට් ඇන්ඩ්‍රූස් ආපු වෙලාවේ කැමති වුණා වගේ උඩරට රාජධානියෙන් ලොකු උදව්වක් ලබා ගත්තේ නැහැ. මොකද ඒ වෙනකොට ඕලන්දයේ සම්පූර්ණ බලතල අහිමි වෙලා තිබුණා ඕලන්ද පාලකීන්ට. ඒ නිසා එතනින් අස්ථාවර වෙලා තිබුණා. ඒ වගේම ලන්දේසීන්ගේ මෙරට හිටපු ආණ්ඩුකාරවරයා සහ ඔවුන්ගේ ක්‍රියාකලාපේනොත් එක්ක යම් යුදමය වශයෙන් දුර්වලතාවයකටපත් වෙලා තිබුණා ලන්දේසීන්. මේ නිසා 1795 අගෝස්තු මාසයේදී ත්‍රිකුණාමලයේ වරාය අත්පත් කරගන්නවා ඉංග්‍රීසීන්. ඒ වගේම මෙහිදී රජු ඉංග්‍රීසීන්ට සහාය පළ කරනවා. නමුත් උඩරට රාජධානිය සමග ඉතා දීර්ඝ ගිවිසුම් වලට යන්න ඉංග්‍රීසීන් හදිස්සි වෙන්නේ නැහැ. මොකද ඔවුන් දැනගන්නවා ඔවුන් හිතපු තරම් අමාරු නෑ මේ ලන්දේසි බලකොටු අල්ලා. ඒ විදිහට තමයි ඉංග්‍රීසීන් වෙරළබඩ ප්‍රදේශවල බලය තහවුරු කර ගැනීමට පටන් ගත්තේ. ලන්දේසීන් සතුව තිබූ ඉතිරි බලකොටුත් ඒ කියන්නේ ත්‍රිකුණාමලයේ හැර ඉතිරි බලකොටුත් ඔවුන්ගෙන් ලබා ගැනීමට ඉංග්‍රීසීන්ට බලාපොරොත්තු තරම්වත් දුෂ්කර වුන් නැහැ.
ලන්දේසි බලකොටු අත්පත් කර ගනිමින් Taman ලබන වාසිය උඩරට රජු සමග බෙදා ගැනීමටත් මේ ඉංග්‍රීසීන් අකමැති වුණා. මේ තත්ත්වයේ උඩරට රජුගේ සහයෝගය අවශ්‍ය නොවූ බැවින් රජුගේ කොන්දේසි සහිත දිගු කාලීන මිත්‍ර සම්බන්ධතා පවත්වා ගැනීමට මේ ඉංග්‍රීසීන් ඉදිරිපත් වුණේ නැහැ. ඒ අනුව 1796 දී ඉංග්‍රීසි පෙරදිග ඉන්දිය වෙළඳ සමාගම ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශවල බලය මේ විදිහට තව ඉදිරියේදීත් අපි බ්‍රිතාන්‍යයන් බලය පිහිටුවා ගැනීම කතා කරනවා පුතේ. ඒ අනුව ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය බලය පිහිටුවීමේ වැදගත් අවස්ථා තමයි 1796 දී ඉංග්‍රීසි පෙරදිග ඉන්දියා වෙළඳ සමාගම මුහුදුබඩ ප්‍රදේශවල බලය අල්ලා ගැනීම. ඒ වගේම 1802 දී මුහුදුබඩ කලාපයේ බලය බ්‍රිතාන්‍ය කිරීටයේ යටත් විජිතයක් බවට පත්වීම. ඒ වගේම 1815 දී උඩරට රාජධානිය ඉංග්‍රීසීන් යටත් කර ගැනීම. මේ අනුව සමස්ත දිවයිනම 1815 සිට ඉංග්‍රීසීන්ට යටත් වෙනවා. අපි බලමු පුතේ මේ ප්‍රධාන සිද්ධීන් වල තවදුරටත් 1789 දී ප්‍රංශ විප්ලවය ඇතිවීම නිසා යුරෝපයේ ඇති වූ දේශපාලන වෙනස්කම් යුරෝපයේ රටවල් විසින් අත්කරගෙන තිබූ යටත් විජිතවලටද බලපෑවා. මම පුතාලත් එක්ක කලිනුත් කතා කරානේ පුතේ මේ වෙනකොට ලන්දේසීන්ගේ මව් රට වෙච්ච ඕලන්දය ප්‍රංශය විසින් අල්ලා ගනු ලබනවා. ඒ අනුව 6 වෙනි විලියම් රජුරෝ ඒ වෙලාවේදී ප්‍රංශයේ ඕලන්දේ පාලකයා වෙනවා. ඉතින් ඒ ඕලන්ද පාලකයා වෙච්ච 6 වෙනි විලියම් රජතුමා ආරක්ෂාව පතා ඉංග්‍රීසීන් වෙත පලා යනවා. 1794 දී තමයි ඕලන්දය ආක්‍රමණය කරන්නේ ප්‍රංශය. මේ ඕලන්ද පාලකයා පුතේ ස්ටැඩ්හෝල්ඩර්වරයා කියලා හඳුන්වනවා. ඒ වනකොට හිටපු ස්ටැඩ්හෝල්ඩර්වරයා තමයි 5 වන විලියම් රජු. බ්‍රිතාන්‍යයන්ගේ මව් රට වූ ඕලන්දයේ ප්‍රංශයේ පාලනයට නතු වීම නිසා ඔවුන්ට යටත් වෙලා තිබුණු යටත් විජිතද ප්‍රංශය නතු කරගනී කියන අවදානම පැන නැගුණා. මොකද සාමාන්‍යයෙන් එහෙම වෙනවනේ පුතේ. මොකද බලයේ තියෙන මව් රටේ පක්ෂේනේ ගොඩක් වෙලාවට ඒ යටතේ තියෙන යටත් විජිතයක පාලන බලයත් හිමි වෙන්නේ. ඒ නිසා ශ්‍රී ලංකාව යටත් කර ගැනීමේ වාසිය පිළිබඳ ඉංග්‍රීසීන් මනා අවබෝධයකින් මේ වෙනකොට පසු වුණා. මොකද ශ්‍රී ලංකාව කියන්නේ ත්‍රිකුණාමල වරාය පිහිටීම එය ඊටාම් වැදගත් වෙනවා. විශේෂයෙන්ම ඉන්දීය වෙරළ කලාපයේ නාවක කටයුතු වලදී ඒ වගේම රට පෙරාපර දෙදිග වෙළඳ මාර්ගයේ මධ්‍යස්ථානයක් වෙලා තිබුණු එක. ඒ වගේම මේ ශ්‍රී ලංකාවේ වැවෙන විවිධ කුරුඳු ගම්මිරිස් කරාඹු සාදික්ක වගේ විවිධ අපනයන භෝග වර්ග ඒ වගේම ඇද්දත් අලියතුන් මිනිමුතු වගේ ඉතා වටිනා ගණයේ වෙළඳ භාණ්ඩ රැසක් තිබුණු දිවයිනක් නිසා මෙහි බලය අල්ලා ගැනීම පිළිබඳ ඉංග්‍රීසීන් හොඳ අවබෝධයකින් හිටියේ. මේ නිසා ඕලන්ද පාලකයා ඉංග්‍රීසීන්ගේ රැකවරණය ලැබමින් සිටීමත් මේ බ්‍රිතාන්‍යයන් වාසියකට හරවගත්තා. ඒ නිසා ඒ ඕලන්ද පාලකයා වෙච්ච 5 වන විලියම් රජුට කියලා මෙරට සිටි ලන්දේසි ආණ්ඩුකාරවරයාට ලියුමක් ලියවා ගැනීමට ඉංග්‍රීසීන් කටයුතු කළ අපි බලමුද කියලා. මේ ඓතිහාසික ලිවිය කියු ලිපිය කියලා ප්‍රසිද්ධ වෙනවා. මොකද මේ ඔබට පෙනෙන රූපේ තියෙන එංගලන්තයේ කියු මාලිගයේ ඉඳලා තමයි මේ ලිපිය ලිව්වේ ඕලන්දේ පාලකයාව සිටි 5 වන විලියම් රජතුමා. ඒ ලියුමෙන් කිව්වේ පුතේ ලංකාවේ ලන්දේසි ආණ්ඩුකාරවරයාට තමයි මේ ලිපිය ගෙව්වේ. ලංකාවේ ලන්දේසියෙන් සතු ප්‍රදේශ ප්‍රංශය අතට පත්වීම වැළැක්වීමට නම් ලන්දේසි කඳවුරු වලට ඉංග්‍රීසි හමුදාව ඇතුළත් කරගන්නා ලෙස දන්වලා තමයි මේ ලිපිය ලිව්වේ. කවුද ලිපිය ලිව්වේ? 5 වන විලියම් රජතුමා. කාටද ලිව්වේ? ලංකාවේ ඒ වන විට හිටපු ලන්දේසි ආණ්ඩුකාරවරයා වූ ෆන් ඉංගල්බෙක් කියන ආණ්ඩුකාරවරයා වෙතයි ලිව්වේ. ලියලා තිබුණු කරුණ තමයි
ලන්දේසීන් සතු ප්‍රදේශ ප්‍රංශය අතට පත්වීම වැළැක්වීමට ලන්දේසි කඳවුරු වලට ඉංග්‍රීසි හමුදාව, ඒ කියන්නේ බ්‍රිතාන්‍ය හමුදාව ඇතුළත් කරගන්නා ලෙස දන්වලා තමයි මේ ලිපිය ලිව්වේ. හැබැයි මේ ලිපිය කියු ලිපිය ලෙස ජනප්‍රිය වුණා. එහෙම ජනප්‍රියතාවයකටපත් උනේ එංගලන්තයේ කියු මාලිගයේ සිට ලියපු නිසා. බොහෝ විට ඔබට ප්‍රශ්නයක් විභාගයේදී එන්න තියෙන කොටසක් මෙතන පුතේ. ඒ නිසා ඉතාම අවධානයෙන් අධ්‍යයනය කරන්න. කවුද ලිව්වේ? කාටද ලිව්වේ? කොහේ ඉඳන්ද ලිව්වේ? මොකක්ද ලිපියේ අන්තර්ය? ඒ ලිපිය එලෙස හැඳින්වුනේ මේ හේතුව හින්දා. කියු ලිපිය 1795 පෙබරවාරි මාසයේදී මෙරට සිටි ආණ්ඩුකාරවරයාට ලැබුණා. ඒත් ඔහු කැමති වුණේ නැහැ එකපාරටම ඉංග්‍රීසි හමුදාව තමන් සතු කඳවුරු වලට ඇතුළත් කරගන්න. මොකද ඒ වනකොට ඔහුත් දන්නවා තමන්ගේ රටේ පාලකයා වෙච්ච 6 වන විලියම් රජුට තිබුණු බලය සීමා වෙලා තියෙනවා කියලා. ඒ වගේම ඔහුට යම්කිසි ලෝභයක් සිතෙන්නට ඇති අපේ කඳවුරු වලට මොකටද ඉංග්‍රීසි හමුදාව ඇතුළත් කරගන්නේ කියලා. එහි ප්‍රතිඵලයක් විදිහට තමයි පුතේ 1795 අගෝස්තු මාසෙදී ත්‍රිකුණාමල වරායට පහර දෙනවා ඉංග්‍රීසීන්. ඒ ලේසියෙන්ම අත්පත් කරගන්නවා. ඒ නිසා කොන්දේසි විරහිතව ලන්දේසීන් යටත් වෙනවා. ත්‍රිකුණාමල වරාය අත්පත් කර ගැනීමෙන් පස්සේ මඩකලපුව, මන්නාරම, පේදුරුතුඩුව, මුලතිව්, යාපනය වැනි ලන්දේසීන් සතුව තිබූ ඉතිරි බලකොටු රැසක් කෙටි කලකින්ම ඉංග්‍රීසීන් විසින් අත්කර ගන්නවා. 1796 පෙබරවාරි වන විට ගාල්ල හා කොළඹ යන ප්‍රධාන බලකොටු අල්ලා ගැනීමෙන් පසු ලන්දේසීන් සතුව තිබූ සියලු බලකොටු ඉංග්‍රීසීන් විසින් අල්ලා ගන්නවා. මෙහි ප්‍රතිඵලයක් ලෙස තමයි පුතේ 1796 පෙබරවාරි 16 වෙනි දින ලන්දේසීන්ට මෙරටින් සාමකාමීව ඉවත් යාමට ගිවිසුමක් අත්සන් කරනවා. ඔවුන් දැනගන්නවා තවදුරටත් ඉංග්‍රීසීන් සමග සටන් කිරීමේ තේරුමක් නැහැ කියලා. ඒ නිසා ඔවුන් සාමකාමීව මෙරටින් පිට වෙනවා. එතෙන් සිට මෙරට මුහුදු බඩ පළාත්වල බලය ඉංග්‍රීසිට අයිති වෙනවා. මුල්වරට ලංකාවේ වෙරළබඩ පළාත්වල ඔවුන් අල්ලාගත් ප්‍රදේශවල බලය ක්‍රියාත්මක කළේ ඉංග්‍රීසි දිග වෙළඳ සමාගම. බලමු අපි ඉංග්‍රීසි වෙළඳ සමාගම යටතේ මුහුදුබඩ ප්‍රදේශ පාලනය වුණේ කොහොමද කියලා. ඉංග්‍රීසීන්ට යටත්ව තිබූ සියලු ප්‍රදේශවල පාලනය ස්වදේශීය නිලධාරීන් වෙනුවට ඉන්දියාවේ දැන් මේ වෙනකොට ඉන්දියාවේ මදුරාසි වගේ පළාත්වල ඉංග්‍රීසි බලයක් නේ තිබුණේ. ඉංග්‍රීසි යටත් විජිත පාලනයක් තිබුණේ. ඒ නිසා වුන් මදුරාසියෙන් නිලධාරීන් ගෙන්නලා ලංකාවේ ප්‍රදේශවල සියලු පාලන කටයුතු වලට ඔවුන්ව පත් කරනවා. 1796 සිට 1798 දක්වා විතරයි මේ ඉංග්‍රීසි වෙළඳ සමාගම යටතේ මුහුදුබඩ ප්‍රදේශ පාලනය වෙන්නේ. මදුරාසි පාලනය යටතේ මෙරට මුහුදුබඩ ප්‍රදේශ පාලනයට රෙසිඩන්ට්වරයෙකු පත් කරනවා. ඔහු යටතේ තමයි ආදායම් එකතු කිරීමට ආදායම් සහකාර පරීක්ෂකවරු පත් කරා. ඔවුන් කලෙක්ටර්වරු කියලා හඳුන්වලා තියෙනවා. කලෙක්ටර්වරුන්ගේ සේවා මධ්‍යස්ථානය වුණේ පුතේ කච්චේරිය. මෙරට කච්චේරි ක්‍රමේ මූලාරම්භය මෙන්න මේ විදිහට තමයි ඇති වෙලා තියෙන්නේ. කලෙක්ටර්වරුන්ගේ සහායට තව පිරිසක් හිටියා. ඔවුන් හඳුන්වනවා අවුමිල්දාර්වරු කියලා. ඉතින් මේ වගේ විවිධ නිලධාරීන් අලුතෙන්ම පත් කරමින් ඒ සඳහා මදුරාසියේ හිටපු නිලධාරීන් ගෙන්නලා තමයි මේ ඉංග්‍රීසි වෙළඳ සමාගමේ පාලනය කරගෙන ගියේ. මේ සියලු නිලධාරීන් කලෙක්ටර්වරුන්ගේ අධීක්ෂණය යටතේ තමයි ආදායම් බදු එකතු කිරීමේ කටයුතු වල නිරත වුණේ. මේ පාලනයෙන් ඇති වෙච්ච ගැටලු මොනවද කියලා අපි දැන් බලමු. ඇත්තටම පුතේ මේ පාලනය ඉංග්‍රීසි වෙළඳ සමාගමට ලබා දෙන්න හේතු වෙච්ච ප්‍රධාන කරුණක් තමයි ලංකාව යටත් කර ගැනීමේදී ලන්දේසීන් සමග විවිධ යුදමය ක්‍රියාදාමයන්ට එන්න සිද්ධ වුණානේ. ඉතින් මේ යුද කටයුතු සඳහා වියදම් දරලා තියෙන ඉංග්‍රීසි
පෙරදිග ඉංග්‍රීසි වෙළඳ සමාගම. ඒ නිසා තමයි ලංකාවෙන් ලබා ගන්නා බදු ආදායම් ඒ වගේම වෙළඳ කටයුතු වලින් ලබා ගන්නා ආදායම් සම්පූර්ණ පරිපාලනය කිරීම සඳහා මෙම වෙළඳ සමාගමට පැනවේ. අපි බලමු ඉතින් මේ වෙළඳ සමාගමේ පාලනයේ මොනවාද තිබුණු දුර්වලතා කියලා. මේ වන විට පුතේ මේ ආදායම එකතු කිරීම පෘතුගීසිනුත් කරා ඒ වගේම ලන්දේසි විසිනුත් කරා. එතකොට මේ සියලු කටයුතු වලදී විවිධ නිලධාරීන් පත් කරලා තිබුණා. හැබැයි මේ නිලධාරීන් ලංකාවේ ස්වදේශීය නිලධාරීවරු තමයි පත් කරලා හිටියේ. උන්ට පක්ෂපාත නිලධාරීන්ගෙන් තමයි ඒ අය පත් කරලා හිටියේ. එම මුදලිවරු වගේ හිටපු එක එක නිලධාරීන් අයින් කරලා මෙරට සිටි මුදලිවරු වැනි නිලධාරීන් නොසලකා හැර ඉහත කී මදුරාසි නිලධාරීන් විතරයි මේ සිවිල් පරිපාලනයේ අධිකරණ කටයුතු සහ ආදායම් බදු එකතු කිරීමේ කටයුතු වල නිරත වුණේ. මෙම නිලධාරීන්ට දැන් මේ එකපාරට මදුරාසියෙන් ආපු නිලධාරීන්ට ලංකාවේ සංස්කෘතිය, ජන සමාජය, භාෂාව හෝ කිසිම කටයුත්තක් පිළිබඳ අවබෝධයක් නොතිබුණා. ප්‍රධාන හේතුවක් තමයි මේ පාලනයේ දුර්වලතාවයක් තමයි ඒක. ඒ කියන්නේ ලංකාවේ ස්වදේශීය නිලධාරීන් යොදවා නොගැනීම, මදුරාසි නිලධාරීන් මේ රට සංස්කෘතිය, ජන සමාජය, භාෂාව හෝ කිසිදු කටයුත්තක් පිළිබඳ පූර්ව දැනුමක් ඔවුන් සතුව තිබ්බේ නැහැ. ඒ වගේම මොවුන්ට වියදම් වෙලා තිබුණු මේ අති විශාල මුදල ඉක්මනින් සෙවීම සඳහා මේගොල්ලෝ අමතර බදු වගයක් පැනෙව්වා. ඒ බදු තමයි පොල් ගස් බද්ද. මෙහිදී පොල් ගස් 10කට වැඩි නම් ඒ හැම කෙනෙක්ම එක පොල් ගසකට රිදී පනම බැගින් බදු අය කරන්න තීරණය කරා. ඇත්තටම ඊට කලින් මේගොල්ලෝ බදු ගෙවලා තිබුණාට පුතේ බොහෝ දේවල් බදු භාණ්ඩ වලින් තමයි ගෙව්වේ. නමුත් මේ අවස්ථාවේදී මේගොල්ලෝ මේ බදු අය කරේ මුදල් වලින්. ඒ කාල සමාජයේ ඇත්තටම මුදල් භාවිතය තිබුණේ අඩුවෙන්. ඒකත් එක හේතුවක්. අනිත් එක මේ පොල් ගස් 10කට වැඩි හැම ඉඩමකින්ම රිදී පනම බැගින් එකතු කිරීමෙන් ඒ පොල් ගස් වල ලැබෙන ඵලදාව පිළිබඳ සැලකිල්ලකට ලක් කරලා නැහැ. එතකොට ඒ පිළිබඳව ජනතාව හිටියේ අකමැත්තෙන්. මේ නිසා ඵලදාව ගැන කිසිම සැලකීමක් කරේ නැහැ. ඒ වගේම ඔවුන් මෙතෙක් කල් ගෙන ගිය සාම්ප්‍රදායික භාණ්ඩ වලින් බදු ගෙවීමේ ක්‍රමය වෙනුවට මුදල් වලින් බදු ගෙවීමත් ඔවුන්ට ප්‍රශ්නයක් වුණා. ඒ වගේම මේ නිලධාරීන් සමග ගනුදෙනු කිරීමේදී තමන්ගේ සංස්කෘතිය ආගම පිළිබඳ කිසිදු තැකීමක් නැතිකම ඔවුන් සමග ගනුදෙනු කිරීමේදී ඇතිවෙච්ච ගැටලු කෙටි කලකින්ම කැරැල්ලක් බවට මුහුදුබඩ ප්‍රදේශවල ජනයාගේ අප්‍රසාදයට හේතු වුණා. මේ නිසා 1797 දී මෙම ඉංග්‍රීසි වෙළඳ සමාගමට එරෙහිව පහත රට පළාත්වල කැරැල්ලක් ඇති වුණා. එම කැරැල්ල මුහුදුබඩ ප්‍රදේශ රැසක. මේ කැරැල්ල පාලනයට ගත් පියවර අපි බලමු. මහත් වෙහෙසක් දරලා තමයි ඉංග්‍රීසීන් විසින් මේ කැරැල්ල මඩ පැවැත්වුවේ. ඒ වුණාට ඔවුන්ගේ තිබුණු එක් විශේෂ හොඳක් තමයි පුතේ මේ தත්ත්වය මොකද මෙහෙම වුනේ කියලා හොයලා බලන්න ඒකල අවශ්‍ය කටයුතු ප්‍රතිසංස්කරණ සඳහා නිර්දේශ කිරීමට කොමිසමක් පත් කළ එවනවා බ්‍රිතාන්‍ය රජය මගින්. ඒ කොමිසම බ්‍රිගේඩියර් ජෙනරාල් ඩී මියුරන්ගේ සභාපතිත්වයෙන් තමයි ඒ කොමිසම ලංකාවට එන්නේ. මේ නිසා මෙම කොමිසම මියුරන් කොමිසම කියලා හඳුන්වනවා. අපි බලමු මියුරන් කොමිසමේ නිර්දේශ මොනවද කියලා. ඒගොල්ලෝ අපේ රටට ඇවිල්ලා මුහුදුබඩ පළාත්වල තත්ත්වය නිරීක්ෂණය කරලා ඔවුන් මේ වගේ නිර්දේශ දෙනවා. බදු එකතු කිරීමට යොදවා සිටි මදුරාසි නිලධාරීන් ආපසු යවා ඒ සඳහා දේශීය නිලධාරීන් යොදවා ගැනීමට, පොල් ගස් බද්ද ඇතුළු අලුත් බදු වර්ග ඉවත් කිරීමට, ආදායම් එකතු කිරීම හා අධිකරණ කටයුතු සඳහා වෙන වෙනම නිලධාරීන් පත් කිරීම, ලන්දේසි උසාවි ක්‍රමය නැවත පිහිටවීම. මේ කියන නිර්දේශයන් තමයි මියුරන් කොමිසම මගින්. ඒ අනුව 1798 සිට නව පාලන ක්‍රමයක් මේ වෙරළබඩ පළාත්වල ඇති වුණා. ඒකට අපි කියනවා ද්විත්ව පාලන ක්‍රමය කියලා. ඒ අනුව පරිපාලන හා දේශපාලන කටයුතු මෙහෙයවීම සඳහා බ්‍රිතාන්‍ය ආණ්ඩුව විසින් පත් කරන ලද ආණ්ඩුකාරවරයෙක්
පත් කරලා එවනවා. ඒ යටතේ ලංකාවට මුලින්ම ආව ඉංග්‍රීසි ආණ්ඩුකාරවරයා තමයි ෆෙඩරික් නෝත් කියන ආණ්ඩුකාරවරයා. ඒ වගේම ආදායම් බදු එකතු කිරීම තවදුරටත් පෙරදිග ඉන්දියා වෙළඳ සමාගම යටතේමයි පැවතුනේ. පෙරදිග ඉංග්‍රීසි වෙළඳ සමාගම යටතේ තමයි බදු එකතු කිරීම සහ ආදායම් කටයුතු පැවතුනේ. ආණ්ඩුකාරවරයා බ්‍රිතාන්‍ය කිරීටයට වග කිව යුතු වුණා. ඒ කියන්නේ බ්‍රිතාන්‍ය රජයට වග කිව යුතු වුණ අතර වෙළඳ සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයේ උපදෙස්ද පිළිපැදිය යුතු වුණා. ඒ නිසා මේක යම්කිසි ආකාරයකින් දෙපැත්තකින් කළ මේ පාලනයක් නෙපුතේ. ඒ නිසා තමයි මේක ද්විත්ව පාලනය කියලා හඳුන්වන්නේ. පරිපාලන හා දේශපාලන කටයුතු ආණ්ඩුකාරවරයා යටතේ ආදායම් බදු එකතු කිරීමේ කටයුතු තවදුරටත් වෙළඳ සමාගමේ යටතේ ක්‍රියාත්මක වුණා. ඒ නිසා මේ ද්විත්ව පාලනය කියලා හඳුන්වනවා 1798 සිට 1802 දක්වා කාලේ මෙරට මුහුදුබඩ පළාත්වල පැවතුනේ මෙම පාලන ක්‍රම. මේ කියන ද්විත්ව පාලනයේ පුතේ ආණ්ඩුකාරවරයාට වෙළඳ සමාගමේ නිලධාරීන්ගෙන් හොඳ සහයෝගයක් ලැබුණෙත් නැහැ. ඒ වගේම වෙළඳ සමාගමට අවශ්‍ය සහයෝගය ආණ්ඩුකාරවරයාගේ නිලධාරීන්ගෙන් ලැබුණෙත් නැහැ. ඉතින් මේ දෙගොල්ලෝ අතර නිසියාකාර හොඳ අන්‍යෝන්‍ය සම්බන්ධතාවයක් නොතිබුණු නිසා මේ ක්‍රමය අසාර්ථක බව බ්‍රිතාන්‍ය පාලනයට වැටහුණා. මේ අනුව තමයි 1802 වර්ෂයේදී මෙරට මුහුදුබඩ ප්‍රදේශ බ්‍රිතාන්‍ය කිරීටය යටතට අයත් යටත් විජිතයක් බවට පත් වෙන්නේ. මේ පාලන ක්‍රමය අහෝසි කරලා මෙරට මුහුදුබඩ ප්‍රදේශවල සම්පූර්ණ පාලනය බ්‍රිතාන්‍ය රජය යටතට පත් වෙනවා. කිරීටය කියලා කියන්නේ ඔටුන්න පුතේ. ඔටුන්න හිමි රාජ්‍යයක් බ්‍රිතාන්‍ය කියන්නේ. ඒ නිසා තමයි බ්‍රිතාන්‍ය කිරීටයට අයත් යටත් විජිතයක් බවට පත් වුණා කියලා කියන්නේ. ඒ සිදුවීම වෙන්නේ 1802 දී. ඔබ මේ වගේ කරුණු මේ වර්ෂයන් පිළිබඳ ටිකක් වැඩිපුර අවධානයෙන් ඉන්න පුතේ. ඔයගොල්ලන්ගේ බහුවර්ණ ප්‍රශ්න පත්‍රයේදී මේ වගේ දේවල් ඔබෙන් පරීක්ෂා කිරීමට ලක් වෙන්න පුළුවන්. ඒ නිසා මෙරට මුහුදුබඩ ප්‍රදේශවල පාලනය බ්‍රිතාන්‍යයන් යටතට පත් වුණේ කොහොමද කියන එක මෙතනින් මම නතර කරනවා. ඊළඟට අපි බලමු 1815 දී උඩරට රාජධානිය ඇතුළු සියලුම ලංකාවේ සම්පූර්ණ මුළු දිවයිනම බ්‍රිතාන්‍ය යටත් විජිතයක් බවට පත් වුණේ කොහොමද කියලා අපි ඊළඟ කොටසින් කතා කරනවා.